රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. තෙරුවන් සරණයි. ඒ අසිරිමත් වූ මහා කරුණික අසම සම සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ අමා ධර්මයේන අති උත්තරීතර ධර්ම දේශනාවක් දහම් සූත්‍රයක් සංයුක්ත නිකාය නිදාන වග්ග පාළියේ නිදාන සංයුක්තයේ දුක්ඛ වග්ගේ පරිවිමංසන සූත්‍රය. සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයායා සියලු දුක් නිමා කරන මාවතයි මේ. තං සුනාථ සාදුකං මනසිකරෝත හොදින් මේ ධර්මයට කන් දෙන්න මනාකොට මේ ධර්මය දැනගන්න මෙතෙක් ධර්මය අවබෝධ නොවූ යමෙක් ඇත්නම් මේ ධර්මයට මනාකොට කන් දෙන්න. මෙතෙන් පටන් මේ පැහැදිලි කරන හැමදහම් කාරණාවක් හොඳින් අසවබෝධ කරගන්න මේ දේශනාව වෙන්නේ උත්තරීතර නිර්වාණ මාර්ගයයි. මේ දේශනාව පරිවිමංසන සූත්‍රය ඇසුරෙන්. එමනම් හොඳයි. ඒ ධර්මයට මනාකොට කන් දෙනවා කියන අදිෂ්ඨාණයෙන් කවුරුත් තීව්‍ර සමාධියක් නගාගෙන මේ ධර්මයෙන් අග්‍රඵල නෙලා ගන්නවා කියන අදිෂ්ඨාණයෙන් හඬ නගා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු කෝ භික්ඛවේ භික්ඛු පරිවිමංසනෝ පරිවිමංසෙය්‍ය සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාති. මහණෙනි, සියලු ආකාරයෙන් මනාව දුක් නැති කිරීම සඳහා සොයා බලන්නා වූ යමෙක් ඇත්නම් මහණතෙම ඇත්නම් කොතෙක් කරුණ වලින් සොයා බැලිය යුතුද? සියලු දුක් අවසන් කරන්න කියලා කවුරු හරි කල්පනා කරනවා නම් මේ ලෝකේ මේ මෙතන භික්ෂුව කියලා කියන්නේ ගැඹුරු අර්ථයකින් භවයේ ක්ෂය කර හරින්නා කියන අර්ථයෙන් භික්ෂුව කියලා යෙදෙන බව පටිසම්භිදා මග්ග අපගනේ සඳහන් වෙනවා. එතකොට භික්ෂුව කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසිකා උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට පොදු නමක්. සම්මුතික වශයෙන් භික්ඛු කියලා පුරුෂ පාර්ශවයට ආමන්ත්‍රණය කරනවා පැවිදි පුරුෂ පාර්ශවයට. නමුත් සමස්තයක් වශයෙන් මේ සූත්‍ර දේශනාවල භික්ඛු කියන පදේ දීලා තියෙන්නේ භවයේ ක්ෂය කර හරින්නා කියන අර්ථයෙන්. එතකොට මේ භවයේ ක්ෂය කර හරින්නා ගිහි පැවිදි කියන දෙපාර්ශවය තුලම වාසය කරනවා. එතකොට එහෙනම් අන්නේ දෙපාර්ශවය ආමන්ත්‍රණය කරමින් ඒ දෙපාර්ශවයම ආමන්ත්‍රණය කරමින් කුමන හෝ ප්‍රතිපදාවක ඉඳලා Tamanට හැකිනම් ඒ දේ කරගන්න ඒ දෙයටයි උත්සාහ ගන්න ඕන. අන්නේ සඳහා ඒකවි සියලු දුක් නැති කිරීම උදෙසා වැරවැයම් කරන්නා වූ කෙනෙක් නම් මේ ලෝකේ අන්නයා කුමන කරුණුද සොයා බැලිය යුත්තේ? කොහොමද ඒ දුකෙන් මිදෙන මාර්ගය දැනගත යුත්තේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා උත්තරයක් දෙනවා. භගවං මූලකානෝ භන්තේ භගවා ධම්මා භගවන් නිත්තිකා භගවන් පටිසරණා සාදු වත භන්තේ භගවන්තං ඒව පටිභාතු ඒ තස්ස භාසිතස්ස අත්ථෝ භගවතෝ සුත්වා භික්ඛු ධාරෙස්සන්ති යනාදි වශයෙන්. ඒ කියන්නේ ඔබ වහන්සේ තමයි අපගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ. සියලු ධර්මයන් ඔබ වහන්සේම ගුරු කොට ඇත්තාහ. සියලු ධර්මය ඔබ වහන්සේ මුල් කරගෙන ඇත්තාහ. ඒ නිසා ඔබ වහන්සේගෙන් පිළිසරණයි අපේ පිළිසරණ. ඒ නිසා භාගතුන් වහන්සේ අපට කරුණාවෙන් ඔබ වහන්සේම පහදා දෙන සේක්වා. මක් නිසාද? ධර්මයේ ඔබ වහන්සේගේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවාම සම්මා සම්බුදු පියාණන් වහන්සේ භික්ෂුන් ඔය විදිහට උත්තරේ දීලා භාගතුන් වහන්සේට මේ ධර්මයේ දේශනා කරන්න කියලා ආරාධනා කරනවා. එතකොට භාගතුන් වහන්සේ එහෙනම් මහාන අසව් තං සුනාත සාදුකං මනසිකරෝත. එහෙනම් මහාන මේ ධර්මයට හොඳින් කන් දෙව්. කන් දීලා මේ ධර්මයේ හොඳින් දරාගෙන නුවණින් මෙනෙහි කරව කියලා දේශනා කරන්න පටන් ගන්නවා. එහෙනම් ඒ අනුසාරයෙන් ඔන්න දේශනා කරන්නේ කුමක්ද කියලා හොඳින් කන් දෙන්න. මේ සියලු දුක් නැති කරන මාර්ගයයි. ඒ අමා නිර්වාණ මාර්ගයයි. තේනහි භික්කවේ සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති. එහෙනම් මහාන මම දැන් දේශනා කරනවා
උඹලා හොඳින් මේ ධර්මයට කන් දෙව්. හොඳින් මේ ධර්මය නුවණින් දරාගෙන සිහි කරව. යනාදී වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා. ඒවම් භන්තේටි යනාදී වශයෙන් භික්ෂූන් උත්තර දෙනවා. එහෙමයි භාගතුන් වහන්සේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ මෙන්න ධර්මය දේශනා කරනවා කෙසේද? ඉද බික්කවේ බික්ඛු පරිවිමංසනෝ පරිවිමංසතේ යංකෝ ඉදං අනේක විධං නානප්පකාරකං දුක්ඛං ලෝකේ uppajjati ජරා මරණං ඉදනෝකෝ දුක්ඛං කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පබවං කිස්මින් සති ජරා මරණං හෝති කිස්මින් අසති ජරා මරණං න හෝති සෝ පරිවිමංසනෝ එවං පජානාති යංකෝ ඉදං අනේක විද නානප්පකාරකං දුක්ඛං ලෝකේ uppajjati ජරා මරණං ඉදකෝ දුක්ඛං ජාති නිදානං ජාති සමුදයං ජාති ජාතිකං ජාති පබවං ජාතියා සති ජරා මරණං හෝති ජාතියා අසති ජරා මරණං න හෝති තී යනාදී වශයෙන් මෙන්න ඒ මහා කාරුණික මහා ශාස්ත්‍රතුමන් වහන්සේ නිර්වාණ මාර්ගයේ දේශනා කරනවා. මේ ධර්මයට මනාකොට කන් දෙන්න. ඔය සියලු අරගල తాවකාලිකයි. ඔය අරගලයට වඩා සදාතනික අරගලයක් මේ ඇතුළෙම පවතිනවා. ඒ අරගලය නිමා කරගන්න බැරි වුණොත් නම් දුක සදාතනිකයි පින්වත. ඒ නිසා ඉක්මනින්ම ඔය සියලු ලෝක සම්මුතික අරගල අත්හැර සැබෑ අරගලයේ දෙස බලන්න. මේ අරගලය ජයගත්තොත් මේ අරගලය පමණක් නෙවෙයි සියලු අරගල ජයගත්තා වෙනවා. එදාට නැවත ඔබට කිසිවක් උදෙසා අරගල කරන්න අවශ්‍ය නැහැ. එදාට ඔබට සංසිඳුණු සිතකින් වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. සිත සංසිඳව ගන්න බැරි නිසායි ඔබට අරගල කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. සිත සංසිඳව ගත්ත මේ ලෝකේ ඥාන සම්පන්න මිනිසයෝ අරගලයේ අත්හැරලා ජීවත් වෙන්නේ. සැබෑ අරගලයේ පවතින්නේ තමා තුලයි කියලා ඒ මිනිසයා අවබෝධ කරගත්ත ඥානෙ. ඒ නිසා සැබෑ අරගලයට විසඳුම් දුන්නාම අර සෙසු සියලු අරගල නිමාවටපත් වුණා. ඒ නිසා ඥානවන්තයෝ හැටියටයි ජීවිතේට මුහුණ දෙන්න ඕන. අඥානියෝ හැටියට නෙවෙයි. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න දුකෙන් නිදහස් වෙන මාර්ගය. සියලු දුක් නිමා කරන්න බලාපොරොත්තු වෙන කෙනා කොහොමද හිතන්න ඕන මොනවද හොයන්න ඕන? ඉද බික්කවේ බික්ඛු පරිවිමංසනෝ පරිවිමංසති යංකෝ ඉදං අනේක විද නානප්පකාරකං දුක්ඛං ලෝකේ uppajjati ජරා මරණං අන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහාන යම්කිසි භික්ෂුවක් මෙන්න මෙහෙම විමසනවා. කොහොමද යම්තාක් මේ අනේක විද නානා ප්‍රකාර දුක්ඛ දෝමනස්ස දුක් ගොඩවල් මේ ලෝකේ උපදිනවා මේ ජරා මරණ සහිතව. මෙන්න මේ මහා දුක් ගොඩ මේ ජරා මරණ සහිත මේ ජරමර සහිත දුක් ගොඩ කොහොමද හටගන්නේ? මොකද්ද මේ ජරා මරණ දුක් ගොඩ පවතින මුල් වෙන හේතුව? එදන්නකෝ දුක්ඛං කිං නිදානං. මොකද්ද මේ නිදානිය? සංගවිච්ච මූල මොකද්ද? ඊළඟට කිං සමුදයං. මේ භව පුනර්භව මොකද මේ සමුදය කියන්නේ? සම උදය සමානව උදා වෙනවා. මොකද්ද? භවයයි පුනර්භවයයි සහජාත භවයයි පුනර්භවයයි. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මෙලොව වශයෙන් යම්කි සත්‍යයක් සකස් වෙලා ක්‍රියාත්මක වෙන මොහොතකදීම ඒ මොහොතේදීම ඒ සහජාත භවයත් එක්කම පුනර්භවය සකස් වෙලා තියෙන්නේ. එතකොට පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත මේ විපාක නාම රූප දෙක අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ක්‍රියාත්මක වෙන මොහොත තුල භවයයි පුනර්භවයයි එකටම පවතිනවා. භවය තමයි ඒ පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූප දෙක රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියාත්මක වීම. එහිම පවතිනවා පුනර්භවයත්. මොකද්ද? චේතනං බික්කවේ කම්මං අදාමි. ඒ පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූප
වර්තමාන අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් ක්‍රියාත්මක වන මොහොත තුල අර පුරාණ නාම රූප ප්‍රත්‍යයෙන් සහජාත භවය හට ගන්නවා. වර්තමානයේ ක්‍රියාත්මක ඉදප්පච්චේතා පටිසමුපාදේ නාම රූප ප්‍රත්‍යයෙන් පුනර්භවය හට ගන්න. දෙකම එක සැරේ පවතිනවා. ඒ නිසා අපිට සත්තු දෙන්නෙක් එක සැරේ පේනවා. උදාහරණයක් ගත්තොත් අපිට පේනවා තුඹසකට පෙට්‍රල් දාලා ගිනි තියෙන මිනිහෙක්. මිනිසු කෑ ගහනවා යකෝ තිරිසන් වැඩ කරන්න එපා. තිරිසනෙකුත් පේනවා එක සැරේ. මිනිහෙකුත් පේනවා තිරිසනෙකුත් පේනවා. මෙන්න භව දෙකක් පේනවා. මිනිහෙකුත් පේනවා එතන. තිරිසනෙකුත් පේනවා. ඔබ දැකලා ඇති ඕන්තරම් ඔය විදිහට භව දෙකම මිනිස්සුන්ගේ. භවයයි පුනර්භවයයි දෙකම පේනවා. හරියට බැලුවොත් ඥානෙ. සමහර මිනිස්සු ඉන්නවා මෙහෙම. පාරේ අහිංසක මිනිසෙක් ඉන්නවා ඇඟේ වස්ත්‍රේ නෑ. ඇටකරු ටික විතරයි තියෙන්නේ ඇඟේ. කණ්ඩත් නෑ අත් දෙකත් අහසට ඔසවගෙන ඉන්නවා. ඇස් දෙකත් බොඳ වෙලා බොර වෙලා උගුරු ඇටේ මතු වෙලා කිසිම පිළිසරණක් නෑ මිනිසෙකේත් ඉන්නේ. කිසිවෙක් ඔහුට අනුකම්පා කරේ නෑ. පාරේ යන තරුණයෙක් මේ සීයා ගැන අනුකම්පාව උපදවලා ඇවිල්ලා තමන් ඇඳන් ඉන්න කමිෂ ගලවලා දෙනවා. තමන් ඇඳන් ඉන්න කමිෂ ගලවලා දීලා කණ්ඩක් දීලා බොණ්ඩක් දීලා සල්ලිත් දීලා සීයාට වැඳලත් යනවා. සීයා කියනවා ඒ මිනිස්සෙක් නෙවෙයි දෙවියෙක් කියලා. අන්න මිනිස්සෙක් සහ දෙවියෙක් එක සැරේ ජීවත් වෙනවා. අන්න භවයයි පුනර්භවයයි එතනත් පේනවා. භවයයි පුනර්භවයයි. ගමේ සල්ලිකාරයෙක් ඉන්නවා. මහා ධනයක් තියෙන මිනිසෙක්. ඉතින් ගමේ අවුරුද්දකට වතාවක් පන්සලේ පින්කමක් කරනවා. මේ පන්සලේ පින්කම කරන්න ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා. කාගෙනුත් සම්මාදම් කරලා තමයි මේ පින්කම කරන්නේ. මේ මහා ධනපතිය හම්බෙන්න යනවා. ගිහිල් ඉවර වෙලා කියනවා මෙහෙම ගමේ පන්සලේ පින්කමක් තියෙනවා. අපි ආධාරයක් එකතු කරන්න ආවේ කියලා. අප්‍රමාණ ධනයක් තියෙනවා. ඇති වෙන්න සල්ලි තියෙනවා. මේ මිනිසයා කියන්න ගන්නවා හයියෝ බලන්නකෝ වෙච්ච වැඩක් මල්ලි. කාර් එකේ ලීස් එක ගෙවා ගන්න බැරි වුණා. අර එකක් ගොඩ ඇදලා දාලා එකක් ගෑරේජ් එකේ එකක් මෙහි පෙට්‍රල් ටික ගහ ගන්න විදියක් නැහැ. ළමයාගේ ටියුෂන් සල්ලි ගෙවා ගන්න විදියකුත් නැහැ. මාර වැඩේ මම මේ කල්පනා කරන්නේ. ඊයාසේ මේ වයිෆුත් මේ දවස්වල වැඩට යන්නේ. වැඩ ප්‍රශ්න ගොඩයි මල්ලි මොකද කරන්නේ ඉතින්? මේ ওই පින්කම මේ ලොකුවට කරනවද? ලොකුවට කරන්න තමයි බලාපොරොත්තු. ඒක තමයි ඉතින් මේ කරන්න පුළුවන් මට්ටමට බෑ කරන්නේ නේ මල්ලි. ඉතින් අනිත් මිනිසුන්ටවත් දෙන්න ඕනේ නෑනේ මල්ලි නේද? පින්කම කරනවා නම් ඉතින් ඔයාලා කරගන්න පුළුවන්. ඉතින් ඇත්තට මල්ලි මේ හරි අමාරුවෙන් ඉන්නේ මේ දවස්වල. මොකද කරන්නේ? ඉතින් මොකද කරන්නේ? ඉතින් යනවා ඇරෙන්න ආපහු. යන ගමන් මොකද කියන්නේ? මහ කුණු පෙරේතෙකෝ කියලා. අන්න භව දෙකක් දැක්කා. මනුෂ්‍ය භවයක් දැක්කා. පෙරේත භවයක් දැක්කා. මනුෂ්‍ය භවය තමයි සහජාත භවය. පෙරේත භවය තමයි පුනර්භවය. කාගෙන්වත් ආයි අහන්න ඕනේ නැහැ මැල්ලා ගිහිල්ලා උපදින්නේ කොහෙද කියලා. මොකද Taman තුල පවතින පුනර්භවයේ ඥානි නැත්තම් ඔබට දකින්න පුළුවන්. ආර්ය ශ්‍රාවකයන්ට විශේෂයෙන් මේ ඥාන උපදිනවා. එයාට පුළුවන්. එතකොට පෙනේ Taman තුල සාමාන්‍යයෙන් සෝවාන් ඵලයේ ඉඳලා ඉදිරියට යනකොට එයාට පෙනේ Taman තුල ඉන්නේ දෙවියෙක් කියලා. දේවතානුස්සතියේදී සිහි කරන්නේ ඒක තමයි. දේවතානුස්සතියේදී ගිහියන්ට දුන්නේ ඇයි දේවතානුස්සතිය? ගිහියන්ට දුන්නේ ගිහියන්ට ගැළපෙන දෙයක් ඒක. භික්ෂූන්ට ගැළපෙන්නේ නැහැ. නමුත් ගිහියන්ට ගැළපෙනවා. ඒ නිසා අනුස්සති හයක් දුන්නා. මහා නාම ආගතඵල සූත්‍රයේ මට මතක හැටියට අනුස්සති කියලා තියෙන සූත්‍රයේ සඳහන් වෙනවා.
අනුසති 6ක් එකෙන් එකක් ගිහියන්ට දෙන අනුසතියක් දේවතානුසතිය. එතෙන්දි සිහිපත් කරනවා මොකද? මගේ ගුණධර්ම දැන් දෙවියෙක්ගේ ගුණධර්ම හා සමානයි. කාලෙන් හිටියේ දෙවියෙක් තියා මිනිසෙක්වත් නොවන තිරිසනෙක්. පෙරේතෙක් හිටියේ, නිරසතෙක් හිටියේ. දැන් ඒ සතා දමණය වෙලා ඒ දුගති සත්‍යය දැන් සම්පූර්ණයෙන්ම අවසන් වෙලා දැන් සුගති සත්වයෙක් ඉන්නේ. ඒ සුගති සත්‍යය තුලත් දැන් ඉන්නේ දෙවියෙක්. තවත් එහාට යන්න දවසක Tamanට දැනෙන්න ගන්නවා Taman තුල ඉන්නේ දැන් බ්‍රහ්මයෙක් කියලා. ඔහොම ගිහිල්ලා යම් දවසක තවත් එහාට ගියාම ඒ උත්තරී මනුෂ්‍ය ධර්මයන්ගේ පූර්ණත්වයට ආවහම එදාට දැනගන්න ලැබෙනවා Taman තුල දැන් එහෙම කිසිවෙක් නැහැ කියලා. එහෙනම් අර කිසිවෙක් ඉන්නකන් තමයි මේ භව පුනර්භව දෙකම පවතින්නේ. අද මේ සූත්‍ර දේශනාව අවසානයේදී ඔබට රහතන් වහන්සේගේ ස්වභාවය ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ අන්දමින්ම දේශනා කරනවා. රහතන් වහන්සේ කෙබඳු ස්වභාවයෙන් යුක්තද උන්වහන්සේට දැනෙන්නේ කොහොමද කියන එක මේ සූත්‍ර දේශනාවේ අසිරිමත් වූ මහා කාරුණික ඒ මහා ප්‍රඥ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළායි තියෙන්නේ. ඒ නිසා ආයි කාගෙන්වත් අහන්න ඕනේ නැහැ රහතන් වහන්සේ මොන වගේද කියලා. රහතන් වහන්සේ මොන වගේද කියලා මම ඔබට මේ දේශනාව අවසානයේ දේශනා කරනවා බුද්ධ වචනය පිරිසිදු බුද්ධ වචනය ඇසුරින්. කවුරුවත් කියන දේ අහන්න ඕනේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයම කන් දෙන්න. එහෙනම් මෙන්න මේ කිං සමුදයන් කියලා කිව්වේ මේ භවයයි පුනර්භවය එකට සමුදේ වෙන ස්වභාවය. සමුදේ කිව්වේ ඒකයි. එකටම මේ දෙක උදා වෙනවා. වෙන වෙනම නෙවෙයි. එකටමයි පවතින්නේ. ඒ කියන්නේ ඒකයි මෙතනින් ගැලවෙන්න බැරි. දැන් බලන්න යම්කිසි අවස්ථාවක ඔබ කාට හරි කණේ පහරක් ගහනවා. අන්න බලන්න කර්මයයි කර්ම භවයයි පුනර්භවයයි එකටමයි තියෙන්නේ. දැන් කාට හරි ඔබ කණේ පහරක් මෙහෙම ගහනකොට ඒ මොහොතේ ඔබ තුල ද්වේෂ චිත්තජ රූපයක් ජනිත වෙලා තියෙන්න ඕන. සිතෙන් ජනිත කරන රූපය ද්වේෂ චෛතසිකයේ අධිපති ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන මොහොතක්. එතකොට ඊට අනුකූල පටිසමුප්පාදයක් ක්‍රියාත්මකයි. මේ මොහොතේ චිත්තජ රූපයක් සකස් කරනවා. ඒ චිත්තජ රූපෙන් පෙන්වුම් කරන්නේ ද්වේෂයේ සහිත රූපයක්. ද්වේෂයෙන් ක්‍රියාත්මක වෙන රූපයක්. අන්න ඊට අනුකූලව තමයි මේ කයත් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එතකොට තමයි ඒ නාම රූප දෙක තුලින් ද්වේෂයෙන් යුක්ත සත්‍යයක් අපිට පේන්නේ. එහෙනම් බලන්න කණේ පාරක් ගහනකොට අපිට මෙලෝ වශයෙන්ුත් සත්‍යයක පේනවා ද්වේෂයෙන් යුක්ත. ඒ සමගම එක කර්මයෙන් තීරණය කරන්නේ ඒ සමගම ඒ මොහොතේ නැගුණු ද්වේෂයට අනුකූලව ඒ තුල වාසය කරන සතෙක් ඉන්නවා. එයා තමයි පුනර්භවික සත්වයා. එයා කවුද කියන එක තීරණය වෙන්නේ කර්මයෙන්. මිනිස්සුන්ට ඊටාම සියුම් මට්ටමට ගිහිලා දකින්න තරම් ඥානයක් නැහැ සම්මා සම්බුදු පියාණන් වහන්සේට හැර. ඒ කිව්වේ දැන් අපි හිතමුකෝ මෙහෙම උදාහරණයක් කාට හරි කණේ පහරක් ගහන මොහොත වෙනකොට ඒ කණේ පහර ගහන මොහොතේදී ඒ තුල මෙලෝ වශයෙන් ඉන්න සතා අපිට පේනවා. මෙලෝ වශයෙන් දේශෙන් යුක්ත පුද්ගලයෙක් පේනවා. පරලෝ වශයෙන් ඉන්නේ කෙබඳු සත්‍යයක්ද කියන එක පේන්නේ නැහැ. මොකද සූතෝපපාත ඥානිය නැති නිසා. නමුත් මේ දේශය අධික වුණොත් අන්න ඒ වෙලාවට පේන්න ගන්නවා අර අතුලාන්ත ඉන්න සතාව ඒ පුනර්භවයත් හොඳට පේනවා. දැන් උදාහරණයක් ගත්තොත් දේශය අධික වෙලා අසරණ මිනිසෙට හරි සතෙට හරි පොල්ලක් අරන් ගහගෙන යනවා. තඩි පොල්ලක් අරන් අනේ අසරණ සත්වයට ගහගෙන යනවා. උගේ මස් ටික කන්න කියලා හරි මොකක් හරි කියලා ඒ අසරණ සතාව නසනවා. ගහනවා පොළු අරගෙන. මේ වෙලාවේ අසරණ සතෙක්ටයි මේ ගහන්නේ ඌ කෑ ගහනවා. අන්න පේනවා මොකද්ද? ඒ මොහොතේම අන්න බලවත් වුණා ද්වේෂය. එතකොට අන්න පේන්න ගන්නවා මෙතන ඉන්නවා මහා නිරසතෙක් වගේ එකෙක්. නිරේට යන එකෙක් ඉන්නේ මේ. ඒ කියන්නේ අහිංසකයන්ට හිංසා කරන එක නිරේට යනවා. ආයෙ ගැන කතාවක් ගැන ආයෙ තර්කයක්වත් කරන්න එපා කවුරුවත් ඒ කියන්නේ. ඒ සේම තමයි. අහිංසකයන්ට හිංසා කරන හැමෝටම යන්න වෙන්නේ නිරේට. ඉතින් එතකොට
එහෙනම් අන්න නිර්සතෙක් අපිට පේන මේ මොහොතේ. අපිට එහෙම ඥාණයෙන් ඒ කියන්නේ අපිට තීරණය කරන්න පුළුවන් ධර්මයේ ඔස්සේ. ධර්මයේ තුලින් පටිසමුපාදයට අනුකූල ඒ භාවයන්ගේ රූපය. ඒ භාවයන්ගේ රූප කොහොමද? ඒ භාව රූප විතරක් නෙවෙයි එතන කියන්නේ. ඒ සියලු ස්වභාවයන්ගේ රූප මොන වගේද? ඒව තමයි අනාගතේ කර්මජ රූප බවට පත් වෙලා කර්මජ රූපෙන් උතුජ රූප හදන්නේ. අර මේ මොහොතේ සකස් වෙච්ච ඒ කර්මය තුල පැවතිච්ච ඒ රූපයන්ගේ ස්වභාවය, භාව රූපයන්ගේ ස්වභාවය, උපාදාය රූපයන්ගේ ස්වභාවය. ඒකම තමයි පුනර්භවයේ රූපේ වෙන්නේ බොහෝ දුරට. ඒ කර්ම වලින් උපදිනකොට. හැම කර්මකින්ම උපදන්න බෑ. උපදන්න පුළුවන් ශක්තිය ඇති කර්ම වලට පටිසන්ධි කර්ම කියනවා. නැත්නම් ගරුක කර්ම කියලා කියන ඒවට. ගරුක කර්ම කියලා කියන්නේ උපදන්න තරම් ශක්තිය තියෙන ඒවට. උපදන්න තරම් ශක්තිය නැති ඒවට. ඒ කියන්නේ ජනක කර්මයට ප්‍රත්‍ය වෙන ඒවට තමයි ගරුක කර්ම කියන්නේ. ජනක කර්මයට ප්‍රත්‍ය වෙන්නේ නැති උපස්තම්භක උපපීලක උපඝාත කියන කර්ම වලට ප්‍රත්‍ය වෙන කර්ම වලට කියනවා ප්‍රවෘත්ති කර්ම. එතකොට එහෙනම් අර විදිහට දේශයෙන් කටයුතු කරන මොහොතේදී අපිට මෙලොව වශයෙන් රූපයක් පේනවා. ඒ මෙලොව වශයෙන් පේන රූපයත් අපිට පේන්නේ අර පුනර්භවික රූපය ඇතුළෙන්මයි. ඒකයි වැඩි තියෙන්නේ. බලන්න එකටමයි මේ දෙක තියෙන්නේ. ඒ කියන්නේ මෙලොව වශයෙන් අපිට පේනවා අපි හිතමු මෙලොව වශයෙන් අපිට සිරිපාල කියලා මිනිසෙක් බල්ලෙට පොල්ලක් අරන් ගහනවා පේනවා. දැන් අපිට සිරිපාල කියලා මිනිහෙක් පේනවා. හැබැයි සිරිපාල කියන මිනිහා තුලින් පේන්නේ මිනිහෙක් නෙවෙයි. තිරිසනෙක්. එහෙම නැත්නම් නිර්සතෙක්. අන්න එහෙමයි. එතකොට එහෙනම් මේ භවයයි පුනර්භවය එකට මිශ්‍ර වෙලා පවතිනවා. එහෙම බැලුවහම. ඒ මොහොතේම භවයයි පුනර්භවයයි පිහිටලා තියෙන්නේ. මැරුණ නැති එක විතරයි වෙනසකට තියෙන්නේ. මැරුණා නම් අර දෙවනුව පේන අර පුනර්භවික ස්වභාවය කියන්නේ අර මිනිසයා තුලින් පේන සතෙක් අන්න උ තමයි උපදින්නේ. ඉතින් ඒක තීරණය කරන්නේ කර්මයෙන් ඒ සතා මොකಾದ කියලා. මොකද ඒ කර්මයන් බලවත්ව පිහිටපු ආකාරය අනුව තමයි සකස් වෙන කර්ම බීජ තීරණය වෙන්නේ. ඒක ඉතින් වෙන අභිධර්ම කාරණාවක් මම මේ සඳහන් කළේ. ඉස්සරහට අපි තව ගැඹුරට ওই දේවල් සාකච්ඡා කරනවා. එහෙනම් මේ සමුදය කියන අවස්ථාවේදී එහෙනම් තව ගැඹුරට ඔක විග්‍රහ කරන්න පුළුවන්. සමුදය කිව්වේ මේකට මේ අවස්ථා දෙකක් උදා වෙනවා. ඒකයි කිං සමුදයන් මේ භවයයි පුනර්භවයයි කියන කාරණා දෙක. මොකක්ද මේ සමුදය? මොකක්ද මේ මෙලොව පරලොව අතර සම්බන්ධය කියලා යහන්නේ. මේ දුක්ඛ ස්කන්ධය පෙරත් පැවතියා දැනුත් පවතිනවා මතුත් පවතිනවා. මේ සම්බන්ධය මොකද්ද? කෙන් ජාතිකං මේක හට ගැනීමකට අයිති වෙනවා. මේක හට ගැනීමකට අයිති වෙනවා. මේක පටිසම්පන්නව කොතනද සිද්ධ වෙන්නේ? භවපච්චය ජාති. අන්න එතනදී ජාතියට අයිති වෙනවා. භවපච්චය ජාති පටිසමුපාදේ භවය කියන අවස්ථාවෙන් පස්සේ පවතින ජාතිය. එහෙනම් අන්නේ ජාතිය සකස් වෙන්නේ කොහොමද? ජාතිය සකස් වෙන්නේ හේතුඵල වශයෙන්. දැන් අපි ඒ ගැන තමයි සාකච්ඡා කරමින් ඉන්නේ දැන්. එහෙනම් මේ ජාතිය සකස් වුණේ කොහොමද කියලා සොයනවා. කිං ජාතිකං ඊළඟට කිං පබවං. මෙන්න මේක නම් ගැඹුරු ප්‍රශ්නයක්. පබ කියන්නේ ආලෝකයට, අව කියන්නේ දුරු වෙනවට, අඩු වෙනවට. පබව ප්‍රභවය කියනවා ඒකට. එතකොට අන ප්‍රභවයක් වුණාම ඒකෙන් යම්කිසි ධර්මයක් සමුදේ වෙනවා. යේ ධම්මා හේතු පබව. මේ හේතු ප්‍රභව. ඒකේ මෙන්න මේ චිත්තසංතානෙ කිලුටු කරන ධර්ම ප්‍රභව. පබව. මොකද්ද මේ පබවය? මොකද්ද මේ චිත්තසංතානෙ කිලුටු කරන ධර්මය? අන්න සොයනවා එතකොට. අන්න මුණ ගැහෙනවා එතකොට ධර්මයේ. දැන් එහෙනම් ඔන්න බලන්න ආර්ය ශ්‍රාවකයෙක් නම් ඥානවන්තයෙක් නම් මේ ලෝකේ අනවශ්‍ය දේවල් හොයන්නේ. එයා හොයන්නේ මොකද්ද? එයා හොයන්නේ ඉදං නෝ කෝ දුක්ඛං කිං නිදානං. මේ දුක්ඛ ස්කන්ධේ නිදානි මොකද්ද? සංගවිච්ච හේතුව මොකද්ද? මූල හොයනවා. සංගවිච්ච මූල මොකද්ද මේකේ? නොපෙනී පවතින මූල මොකද්ද? නිදානියක් කියන්නේ නොපෙනී පවතිනක් නේ. නමුත් පවතිනවා. අන්න එනං සමහර ප්‍රශ්නවල මුලක් අපිට පේන්නේ නැහැ පිටින් බැලුවාම. ඒක ඇතුළාන්තේ හැංගිලා තියෙන්නේ. හැම දෙයකම එහෙම මුලක් තියෙනවා. මිනිසුන්ගේ දැන් තරහක් මරහක් ගත්තත් ඒකටත් මොකක් හරි මුලක් තියෙනවා කොහේ හරි හැංගිච්ච. පිටින් බැලුවාම මේක පෙන්වන්නේ නැහැ කියන්නේ. ඇතුළාන්තේ හැංගිලා තියෙනවා මුලක්.
කිං නිදානං කිං සමුදයං සමුදය පැහැදිලි කරානි දැන් ඊළඟට කිං ජාතිකං කිං පබවං මෙන්න මෙහෙමයි හොයන්නේ කවුද ඥානවන්තයා මෙන්න මෙයා හොයන ටික ඥානවන්තයා හොයන්නේ මෙන්න මේ කාරණා ටික එපමණක් නෙවෙයි තව හොයනෝ කොහොමද කිස්මින් සති ජරා මරණං හෝති කිස්මින් අසති ජරා මරණං නහෝති මේ ජරාව මරණය කුමක් ඇති කල්හිද මේ ජරාව මරණය අවසන් වන්නේ කුමක් නැති කල්හිද කිස්මින් සති ජරා මරණං හෝති කුමක් පවතින කල්හි ජරා මරණය ඇද්ද කිස්මින් අසති ජරා මරණං නහෝති කුමක් නොමැති කල්හි ජරා මරණය නොමැද්ද ඉති ඉමස්මින් සති දං හෝති මාසු පාදය දං උප්පජ්ජති ඉති ඉමස්මින් අසති දං හෝති මාස නිරෝධාය මනිරුජ්ජති මේ හේතු ඇති කල්ලි මෙසේ වේ මේ උපන් කල්ලි මේ උපදී මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ මේ නූපන් කල්ලි මේ නූපදී කියන මේ උතුම් වූ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයට අනුකූලව දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්. ඔන්න ක්‍රමානුකූලව අපි මේ සියලු දුකෙන් නිදහස් වෙනවා. දැන් අපි මේ අරගලේ ජය ගන්න මාවතේ යන්නේ දැන්. දැන් ඔන්න අරගලේ ජය ගන්නයි යන්නේ. අරගලේ තමයි මේ දුක්ඛ ස්කන්ධය. මේ নানা ප්‍රකාර දුක් රැස. රටේ පාලකයා වෙනස් වුණා කියලා මේ දුක් රැස වෙනස් වෙන්නේ නැහැ. රටේ පාලකයා වුණා වෙනස් වුණා කියලා ඔබ ජරාවටපත් වෙන එක නතර වෙනවද? රටේ පාලකයා වෙනස් වුණා කියලා ඔබ ඔබට ලෙඩ දුක් හැදෙන එක ඔබ ව්‍යාධියටපත් වෙන එක නතර වෙනවද? රටේ පාලකයා වෙනස් වුණා කියලා ඔබ මරණය කරා ගමන් කරන ක්‍රියාව නතර වෙනවද? ක්‍රියාවලිය නතර වෙනවද? එහෙනම් කිසිවක් නතර වෙලා නැහැ. රටේ පාලකයා වෙනස් වුණා කියලා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දමන සුපායාස නතර වෙනවද? අවසන් වෙනවද? ඒවා ජීවිතෙන් සාධාරණව නික්මිලා යනවද? දැන් මේකෙන් කියන්නේ රටේ පාලකයා වෙනස් කරන්න එපා. පාලකයා මේ මෝඩ විදියට දේශපාලනය ගැන හිතන්න එපා කවුරුවත්. දේශපාලනයක් ගැන නෙමෙයි කියන්නේ. ඔබේ යහපත පිණිස පෙන්වා දෙන්නේ සදාතනික මාර්ගය. සදාතනික සැපත පිණිස ඥානවන්ත මනුස්ස වෙලා ඉපදිලා බොරු දේවල් වලට වෙහෙසෙන්න එපා. අත්තානන්තේ ගවේසස්සු කින් නිරත්තං විහඤ්ඤසි. ඇයි මේ බොරුවට නිරර්ථක දේවල් වලට වෙහෙසෙන්නේ? අත්භවය ගවේෂණය කරන්න ප්‍රශ්නේ තියෙන්නේ ඇතුලේ. ඔබට දැවෙන්න සිද්ධ වෙලා තියෙන ඔබ තුල පවතින ආශාවන් නිසා. ඒ ආශාවන් දුරු කරගත්ත දවසට ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ එදාට. එදාට අරගල කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා පින්වතුනි මේ පටිසමුප්පාද ධර්මයට මනාකොට කන් දෙන්න සියල්ල අවබෝධ කරගත හැකියි ඔබට. අන්න භාගතුන් වහන්සේ අහනවා මහණ මේ ජරා මරණය කුමක් ඇති කල්හිද? මේ ජරා මරණය අවසන් වන්නේ කුමක් නැති කල්හිද? කුමක් ඇති කල්හි ජරා මරණ වේද? කුමක් නැති කල්හි ජරා මරණ නොවේද? මෙන්න මේම හොයනවා. එයා හොයනවා තව සෝ පරිවිමංසමානෝ එවං පජානාති. එතකොට එයා දැනගන්නවා යංකෝ ඉදං යංකෝ විදං අනේක විද නානප්‍රකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණං ඉදං කෝ ජාති නිදානං ජාති සමුදයං ජාතිකං ජාති පබවං ජාති ආසති ජරා මරණං හෝති ජාති ආසති ජරා මරණං නහෝති. එතකොට ඔහු දැනගන්නවා අන්න බලන්න. එතකොට ඔහු දැනගන්නවා මේ ඔක්කොම දුක් හටගෙන තියෙන්නේ මේ ජාතිය නිසා කියලා. පාලකයා නිසා නෙමෙයි කියලා. දැන් ධර්මය හුවට පස්සේ දැනගන්න. එතකන් හිතන් හිටියේ අරයා නිසා මේ දුක් හටගත්තේ, මෙයා නිසා දුක් හටගත්තේ. සමහරවිට අම්මටයි තාත්තටත් බයිනවා. උඹලා අපිව ඉපැද්දුවේ නැත්තම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ කියලා. මෝඩකමට. ඉපැද්දුවා කියන්නේ අම්මයි තාත්තයි කොහේ හරි දේවාලයකට ගියා. දේවාලේ කපුවා තමයි දුන්නේ. එහෙමනේ හිතන් ඉන්න සමහර අය මහසෑයෙන් ලැබුණා කියලා හිතන් ඉන්නවා. මහසෑයට ඇවිල්ලා බාරහාර වෙනවා. දරුවෙක් දුන්නා කියලා. බුදුරජාණන් වහන්සේ බලන්න කොයිතරම් උන්වහන්සේට ගරු කරනවද කියලා මිනිස්සු. එහෙනම් අන්න ඒ ආකාරයෙන් ධර්මයේ දකින්න කෙනා දකින්නවා යංකෝ ඉදං අනේක විද නානප්පකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණං ඉදං කෝ දුක්ඛං ජාති නිදානං. මේ අනේක විද මේ නාන ප්‍රකාර දුක්ඛ එකක් කියලා කියන්නද පින්වතුනි? දුක් විඳින්න ගත්තේ මේ ඊයේ අද ඉඳලාද?
දුක් විඳින්නේ අනවතග්ගයන් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති මුල් කෙලවරක් පේන්නේ සංසාරේ ඉඳලා දුක් විඳින්නේ. මුල් කෙලවරක් පේන්නේ සංසාරේ ඉඳලා තාම දුක් විඳිනවා. ඒකී ආත්මයක් නොවුනට වේදනාවක් පවතිනවා අකණ්ඩව. භවයෙන් භවයට වේදනාවට අයිතිකාරයක් නැති බව හැබෑව. ඒ වුණාට වේදනාවක් පවතිනවා. ඒ නිසා ඒ අත්භවය තුළ වේදනාව විඳින්නේ කින්නව නැහැ කිව්වොත් වැරදි. කර්මානුරූපව ඉන්නවා. පටිච්ච සමුප්පාදයට අපි බහවල්ලා තමයි තේරුම් ගන්නේ. කර්මය අවිජ්ජා ප්‍රත්‍යයෙන් සකස් වුණ නිසා කර්මය සකස් කරන්නෙකුත් නැහැ. කර්මේ ප්‍රත්‍ය වෙන්නේ අවිජ්ජාවයි තෘෂ්ණාවයි නිසා. ඒ නිසා කර්මේ විඳින්නෙකුත් නැහැ. කියලා අපි පටිච්චසමුප්පාදයට අනුකූලව ලෝකෝත්තර ධර්මයේ දකිනවා. නමුත් ලෝකෝත්තර ධර්මයේ එක්වරම දකින්නේ නැහැනේ. ලෝකෝත්තර ධර්මයේ දකින්න ඉස්සෙල්ලා ලෞකික ධර්මයේ දකින්න ඕන. එහෙනම් දැන් ඔන්න මේ අප්‍රමාණ දුක් ගොඩක් උරුම කරගත්ත සත්වයක් මිනිසෙක් ඉන්නවා දැන්. දැන් ඔන්න සියලු දුකෙන් නිදහස් වෙන මාර්ගය මේ දේශනාවෙන් හොඳින් කන් දෙන්න. මොකද නැවත නැවත කියන්නේ නැත්නම් ඔබට තේරෙන්නේ නැහැ මේ මොකද්ද මේ මාර්ගය කියලාවත්. ටිකක් දුර යනකොට නිදි මාර්ගාත ඊට පස්සේ මේ නිර්වාණ මාර්ගය දේශනා කරන්නේ. අනුලෝම පටිසමුප්පාදයට අනුකූලව දේශනා වෙන්නේ. මේ දේශනාවේ ස්වභාවය මේකයි. පරිවිමර්ශන සූත්‍රය ඇසුරෙන්. එතකොට එහෙනම් අන්න දැනගන්න මේ අනේක ප්‍රකාර දුක්, මේ අනන්ත දුක්, මේ නොයෙකුත් දුක්, මේ විවිධාකාර දුක්, මේ ඉමක් කොනක් නැති දුක්, මේ අනන්ත අප්‍රමාණ දැවීම්, මේ අනන්ත අප්‍රමාණ තාපයන්, මේ අනන්ත අප්‍රමාණ අසහනයන්, මේ අනන්ත අප්‍රමාණ මානසික වද, මේ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්ස හැඬුම් වැළපුම්, මේ අනන්ත අප්‍රමාණ අඬෝ වැඩියා, මේ අනන්ත අප්‍රමාණ කරච්චල, මේ අනන්ත අප්‍රමාණ දුක් ගැනවිලි, මේ හැම දෙයක්ම මේ හේතුවක් නිසා. මේ එක්තරා හේතුවක් නිසා. මොකද්ද හේතුව? මොකද්ද නිදානේ? මේ සියලු දුක් වල නිදානේ මොකද්ද? ඉදන් කෝ දුක්ඛං ජාති නිදානං. මේ හට ගැනීම ජාතිය හේතු කරගෙනයි ජාතියයි නිදානේ මෙහි. ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස සම්භවಂತಿ. ඒව මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති. දැන් ගැඹුරෙන් කල්පනා කරලා බලන්න. පෙර භවයේ අවසන් වෙන මොහොතේදී සදහට මේ හිත නිරුද්ධ වුණා නම් අද ඔබ මෙතන ඉන්නවද? අද මෙතන නෑ. එහෙනම් මේ මොහොතේ මේ දැනෙන මේ සියලු වේදනා නිරුද්ධයි. එහෙනම් මේ මොහොත තුල මේ වේදනාව තුල යම්කිසි පිළීමක් ඇත්නම්, පීඩාවක් ඇත්නම්, දුකක් ඇත්නම්, එහෙනම් මේ මොහොත තුල ඒ සියලු දුකින් නිදහස්. ඒ කියන්නේ මේ මොහොත තුල එහෙනම් දැන් ඒ දුක් නැහැ. මොකද එහෙම දුක් විඳින්නේ එතන නැති නිසා. අවේදිත නිර්වාණය. එහෙම නොවි පෙර භවයේදී ඒ පෙර ආත්භවයේ චුත වෙන මොහොතේදී මේ චිත්ත ක්‍රියාවලිය එතනින් නතර වෙන්නේ නැතුව චුති කියලා එතෙක්කේ පැවති ඒ භවයට අදාළ සිත් පරම්පරාව අවසන් වෙනකොටම ඒ පරම්පරාව තුලම සකස් වෙච්ච කර්ම ශක්තියෙන් ඊළඟ චිත්ත පරම්පරාව ආරම්භ කරනවා පටිසන්ධි විඥානයේ සිට. පටිසන්ධි විඥානය සකස් කරන්නේ අන්නර පෙර පැවති චිත්ත පරම්පරාවෙන් සකස් වෙච්ච කර්ම ශක්තිය. එතනින් එහා පැත්තට ඒ ආත්භවයේ එතනින් එහා පැත්තට ක්‍රියාත්මකයි. එහෙනම් කල්පනා කරලා බලන්න යම් හේකින් එදා ඒ මොහොතේදී එතෙක් පැවති චිත්ත පරම්පරාව සදාටම අවසන් වුණා නම් අනුපාද නිරෝධයටපත් වුණා නම් එහෙනම් අද මෙහි දුකක් නැහැ. එහෙනම් මෙහි කියන්නත් තැනක් නැහැ නේ. එහෙනම් අමුතුවෙන් ආයි සම්මුතික වශයෙන් අපි එහෙම හැඳින්නුවට එහෙනම් අද දුකක් නැහැ, දුක් විඳින්නෙකුත් නැහැ. එහෙනම් අද දුකක් තියෙන, දුක් විඳින්නෙක් ඉන්නේ හේතුවක් නිසා. ඒ හේතුව ජාතිය. ජාතිය සකස් වෙච්ච නිසා තමයි දැන් රහත් උනත් කායික වශයෙන් දුක්ඛයක් උරුමයි. නිසා දුක් විඳින්නෙක් නැහැ කියන්න පුළුවන්. නමුත් දුකක් තියෙනවා ඉතින් එතන. විඳින්නෙක් නැත්තේ ඒ වේදනාවට අයිතිකාරයක් නැති නිසා. මොකද වේදනාව කෙරෙහි ඇති චන්දරාගයේ සහ මුලින්ම අවසන් වෙලා තියෙන නිසා.
ඒ නිසා වේදනාවට අයිතිකාරයෙක් නැහැ. ඒ නිසා දුක් විඳින්නෙක් පවරන්න බෑ, පණවන්න බෑ. හැබැයි දුකක් පවතිනවා. එහෙනම් බලන්න ජාතිය ප්‍රත්‍යයෙන් තමයි මේ දුක් හටගන්නේ. ඉපදුනොත් තමයි ආයි දුක් විඳින්න සිද්ධ වෙන්නේ. ඊළඟට ඒ උපදින තැන තීරණය කරන්නේ කවුද? කර්මය. එතකොට ඒ උපතේ ස්වභාවය, ඒ නාම රූපයන්ගේ ස්වභාවය තීරණය කරන්නේ කවුද? කර්මය. එහෙනම් බලන්න කොටින්ම ඒ අත්භවය තුල ස්ත්‍රියක් වෙනවද, පුරුෂයෙක් වෙනවද, මේ හැමදේම බලන්න මොනතරම් වින්නහියක්ද කියලා. සියල්ල සකස් කරලා පංචස්කන්ධයක් බාර දෙනවා. ඉඳා කියලා කර්මයෙන්. සියල්ල සකස් කරලා තියෙන ඇහැ කන නාසය දිව ශරීරය මනස සියල්ල කර්මයට අවශ්‍ය විදිහට සකස් කරනවා. කර්මයට අවශ්‍ය විදිහට ගෙවුවට කර්මය නිකන් අහේතුක සකස් වුණා නෙවෙයි. පුරාණ අවිජ්ජාවයි තෘෂ්ණාවයි නිසා. කර්මය සකස් වුණේ. ඊට අනුකූලව කර්මයෙන් මොකද කරන්නේ? අන්න අර පුනර්භවයේ නාම රූප දෙක තීරණය කරනවා. එහෙනම් නාම රූප දෙකක් තීරණය කරලා, එහි ස්වභාවයක් තීරණය කරලා ඒ සත්‍යයට කොච්චර ඥානයක් පිහිටනවද කියලා තීරණය කළේ, සිතේ ස්වභාවය මොන වගේද කියලා තීරණය කරලා, ඒ සිතේ ගොඩනගෙන ක්ලේශ අනුසයන්ගේ ස්වභාවය මොන වගේද කියලා තීරණය කළා. සියල්ල තීරණය කළා. උපදින්නේ කොතනද, මව කොතනද, දීපේ කාලයේ දීපය, දේශයේ කුලයේ මව ඔක්කොම තීරණය කරලා කර්මෙන් උපදිනවා. ඉතින් එතන ඉඳලා ඒ බාර දීපු දේ දරා ගන්න ඕන කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් එතනින් එහා පැත්තට දුක් විඳින්න ඕන. දැන් ඒ දුක තමයි මේ විඳින්මින් ඉන්නේ දැන් ඔය. කිසි කෙනෙක් අපි අහවල් තැන අහවල් රටේ දැන් මේ මරා ගන්න යනවා රටවල් වලට, බින් කඩවල් වලට. කවුද මේ ලෝකේ ඉපදුනේ අහවල් රටේ ඉපදිනවා කියලා හිතාගෙන? කවුරුවත් ඉන්නවද මෙතන මම ලංකාවේ උපදිනවා, ලංකාවේ මවකගේ කුසේ උපදිනවා කියලා දැනගෙන ඉපදිච්ච? කර්මෙන් උපද්දපු නිසා දැන් දන්නවා අහවල් රටේ ඉපදුනේ කියලා. මව අහවලායි කියලා. ඒවා අපි තීරණය කරපු කාරණා නෙවෙයි. කාටවත් ඒක තීරණය කරන්න බෑ. ඒකයි දේශනා කළේ නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අඝං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේ අත්භවයේ කවුරුත් නිර්මාණය කරපු එකක් නෙවෙයි. මේ අත්භවයේ Taman නිර්මාණය කරගත්තත් නෙවෙයි. අනුන් නිර්මාණය කළත් නෙවෙයි. මේ දුක්ඛස්කන්ධය තමන්ගේ හේතුවකුත් නෙවෙයි. ඒ කියන්නේ මේ දුක්ඛස්කන්ධය තමන් විසින් නිර්මාණය කරන ලද්දකුත් නෙවෙයි. අනුන්ගේ හේතුවක් ප්‍රත්‍යක් නිසා නිර්මාණය වෙච්ච හේකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතුවක් නිසායි මේ දුක්ඛස්කන්ධය සකස් වෙලා තියෙන්නේ. ඒ හේතුව නිරුද්ධ වුණාම දුක්ඛස්කන්ධය අවසන්. එහෙනම් අපිට මේ විද්‍යමාන වෙන මට්ටමින් තියෙනවා ජරාවක් මරණයක්. ඒ ජරාව මරණය ඇතුලේ අනේක විද නාන ප්‍රකාර දුක්ඛ දෝමනස පවතිනවා. නාන ප්‍රකාර දුක්ඛයන් පවතිනවා. දැන් අර ආත්මයක් ඇත්තේද නැත්තේද, මමෙක් ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්න කර කර වෙහෙසෙන අයට ඔහොම හිතන්න එපා. මෙන්න මෙහෙමයි හිතන්න ඕන කියලා අසිරිමත් වූ භාගතුන් වහන්සේ පෙන්වා දුන්නා. අචේල කස්සප, කච්චායන ගොත්ත ආදී සූත්‍රවල, තිම්බරුක ආදී සූත්‍රවල පෙන්වා දෙන උන්වහන්සේ ඔය විදිහට නෙවෙයි හිතන්න ඕන, මෙන්න මෙහෙමයි. අඥානව හිතන ක්‍රමේ තමයි එහෙම. ආර්ය පුද්ගලයා හිතන්නේ මෙහෙමයි යන ආදි වශයෙන්. එහෙනම් මේ පටිච්චසමුප්පාදයට අනුකූලව හිතන එකයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට එහෙනම් හේතු ඇතිකල්ලි මෙසේ දුක් විඳින්නෙක් නිර්මාණය වෙනවා හේතුන්ගේ ඵලයක් වශයෙන්. එහෙනම් අන්නේ හේතුන් දැන් මොනවද කියලා අපි බලන්න ඕනේ. එහෙනම් දැන් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ ජාතිය ගැන. එහෙනම් ජාතියක් සකස් වුණේ කුමක් ඇතිකල්ලිද කියලා බලන්න ඕනේ දැන්. ඊට කලින් අපි දැන් විග්‍රහ කරගන්න ඕන තවදුරටත්. එහෙනම් මේ ජාතිය ප්‍රත්‍යයෙන් තමයි ජරා මරණය හටගත්තේ. අද මේ සියලු දුක් උරුම වෙලා තියෙන්නේ මේ ජාතිය නිසා. අන්න ඒ විදිහට බලන්න ඕන. අර විදිහට නෙමෙයි මමෙක් ඉන්නවද මමෙක් නැද්ද? ආත්මයක් ඇද්ද නැද්ද? ඌව තර්කවාද. තනිකරම වාදයක් නේ බලන්නකො. ඇද්ද නැද්ද? ඉතින් වාදයක් නිතරදී. දැන් අද හවසට වහිනවද නැද්ද කියලා ඇහුවොත් මහ වාදයක් නේ. කෙනෙක්ට කියන්න පුළුවන් වහිනවා. තව කෙනෙක් කියයි ඔයා කොහොමද එහෙම කියන්නේ? වහින්නේ නැහැ කියලා. ඊට පස්සේ එයායි ඔයා කොහොමද එහෙම කියන්නේ? වහිනවා කියලා. දැන් දෙන්නටම ඔප්පු කරගන්න බෑ තමන් කියන ඒවා. ඉතින් එක එක හේතු කියයි මම නම් වහිනවා කියලා කියන්නේ වලාකුළු තියෙනවා කළු පාටට.
අරය කිය ඒවට වලාකුළු විතරයිද පේන්නේ? මේ මහ ඉරේලියක් පායලා තියෙනවා පේන්නේ නැද්ද? ඉතින් බලන වාදයක්. ඇයි ඒකට හේතුව? ඇද්ද නැද්ද කියලා ඇහුවා. ඉතින් ආත්මයක් ඇද්ද නැද්ද කියලා ඇහුවාම වාදයක් එතන තියෙන්නේ. එක්කෙනෙක් දරාගෙන ඉන්නවා නම් යම්කිසි මතයක්. ඒ මිනිහේ ප්‍රශ්නේ අහන්නෙම තමන් දරාගෙන ඉන්න මතේ හරි කියලා පෙන්නන්න. මමෙක් ඉන්නවද නැද්ද? ඔන්න වාදයක්. දැන් ඉන්නවා කිව්වොත් ඔන්න වෙන වැඩේ. දැන් ඉන්නේ නැහැ කිව්වොත් මොකද වෙන්නේ? දැන් එයා හිතන් ඉන්නේ මමෙක් ඉන්නවා කියලා නම් මමෙක් නැහැ කිව්වොත් ඔන්න වාදයට එනවා. මමෙක් නැහැ කියන්නේ කොහොමද? ඔයා මෙච්චර මේ පේන්න ඉන්නවා අරකෑ මේකයි කියලා. ඊට පස්සේ මමෙක් ඉන්නවා කිව්වොත් ඒත් වාදයට එනවා. මමෙක් ඉන්නවා කියන්නේ කොහොමද? මේක ඇති මමෙක් නැහැ. මොකෙක්වත් නැහැ. Taman දරන මතවාදයේම එයත් දැරුවොත් අන්න එතන දෘෂ්ටිය බැහැ ගන්නවා. හරි. ඒ කියන්නේ මං හිතන දේ තවත් කෙනෙක් හිතනවා. ඒ කියන්නේ මං හිතන දේ හරි එහෙනම්. දෘෂ්ටියක බැහැ ගන්නවා. හදිසියත් එක වැරදි කිව්වොත් එතන ඉඳලා ගැටෙනවා හිතින් ඊට පස්සේ. ගැටි යන්නේ. එතනින් එහා පැත්තට ඊට පස්සේ බන අහන්නෙත් නැහැ. එහෙනම් ඇත නැත කියන අන්ත දෙකටම බහින් නැතුව ඇද්ද නැද්ද කියන ප්‍රශ්නේ නගන්න නැතුව මෙන්න මෙහෙම ප්‍රශ්න නගන්න ජීවිතේ පුරුදු වෙන්න හැම දෙයක් සම්බන්ධයෙන්ම ලෝකෝත්තර ධර්මය මේ තුලින් විවර වෙනවා. ඒ ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගත්තත් එක්වරම ඔබට බැහැනේ සියලු දුකින් නිදහස් වෙන්න. ගිහි ජීවිතයක් ගත කරමින් යම් කාලයක් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ජීවිතේ ප්‍රශ්න දිහා බලද්දී මෙන්න මෙහෙම බලන්න හැමතිස්සෙම පුරුදු වෙන්න. පටිසමුප්පාදයට බලා. පටිසමුප්පාදයට බහ. මේ හේතු ඇති කල්ලි මෙසේ මේ උපන් කල්ලි මේ උපදී. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ මේ නූපන් කල්ලි මේ නූපදී. ඔන්නෝම හිතලා බලන්න හැම දෙයක් සම්බන්ධයෙන්ම. එතකොට උපේක්ෂාවටපත් වෙනවා. එතකොට වැටෙන්නේ අන්තයට. හැම පැත්තෙම උපේක්ෂාවටපත් වෙනවා. අන්තයකට වැටෙන්නේ. එහෙනම් මමෙක් ඉන්නවද නැද්ද කියලා බලන්නේ නැතුව මමෙක් ඉන්නවා නම් ඉන්නේ මොන හේතු මතද? මමෙක් නැත්තම් නැත්තේ මොන හේතු මතද? මොන හේතු අවසන් වීමෙන්ද? ඒ කියන්නේ මොන හේතු මතද මමෙක් ඉන්නේ? මොන හේතු නොමැති කල්ලිද මමෙක් නොමැත්තේ යනාදි වශයෙන් බලන්න ඕන. හැම දෙයක් සම්බන්ධයෙන්ම ජීවිතය ওই විදිහට බලන්න ඕන. ජීවිතේ සතුටක් නැත්තම් ඇයි සතුට නැත්තේ? මොන හේතු ඇති කල්ලිද සතුට නැත්තේ? මොන හේතු නොමැති කල්ලිද සතුට ඇත්තේ? මොන හේතු ඇති කල්ලිද සතුට නැත්තේ? මොන හේතු නොමැති කල්හිද සතුට ඇත්තේ යනාදි වශයෙන් විවර්ෂණය කරන්න ඕන. එතකොට ඔබට පෙනී ප්‍රශ්නේ තියෙන්නේ එළිය නෙමෙයි ඇතුලේ කියලා. ඒ නිසා ඔබට පෙනී ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ Taman තුලමයි. ඇතුලේ නෙවෙයි එළිය නෙවෙයි ඇතුලේ කියලා. Taman තුලමයි ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ. එහෙනම් අන්නේ විදිහට දකින්න. එහෙනම් ජාතිය ඇති කල්ලි තමයි මේ සියලු දුක් රැස. එහෙනම් මේ පවතිනවානි ජරාවක් පේනවා, ව්‍යාධියක් පේනවා, මරණයක් පේනවා, ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාස පේනවා, රාග ගින්දර පේනවා, දේශ ගින්දර පේනවා, මෝහ ගින්දර පේනවා. දැන් ආත්මයක් ඇද්ද නැද්ද, මමෙක් ඉන්නවද නැද්ද කියලා තර්ක කරන්න ඕනේ නැහැ. ওই ටික පේනවනේ. ඔය ටික පවතින්නේ කුමක් ඇති කල්ලිද? අන්න එහෙම යන්න පටන් ගන්න දැන්. අර පරණ ක්‍රමේ නෙවෙයි. මමෙක් ඉන්නවද, මමෙක් නැද්ද? තර්කවාද නෙවෙයි. අස්පන අපිටම පවතිනවානේ මේ ජරාව මරණය ශෝක පරිදේව දුක්ඛ දමන සුපායාස රාග දේශ මොහ කියන මේ දුක් ගොඩ මෙලොව වශයෙන්ම පේන්න තියෙනවා. එහෙනම් ඒ මෙලොව වශයෙන්ම පේන්න තියෙන දුක් ගොඩ හටගත්තේ කුමක් ප්‍රත්‍යෙන්ද කියලා නුවණින් බලන්න. එතකොට පෙනේ ඉපදිච්ච නිසා. ජාතිය නිසා. ඒ ජාතිය ප්‍රත්‍යයෙන් තමයි දැන් අපි ලෝතුරු වර්ණ ලෝතුරු වර්ණ සතර සතිපට්ඨාන දේශනාවට අනුකූලව දැන් සත්‍යපබ්බේ යටතේ විග්‍රහ කරමින් ඉන්නේ ජාතිය ගැන. ගිය සතියේ ජාතිය ගැන විග්‍රහ කළා. දැන් එන සතියේදී අපි තවත් ඒ දහම් කාරණාවක් පෙන්වා දෙනවා ජාති ජරා මරණ ආදී ඒ ධර්ම කොටස ගැන. ඒ නිසා ඒවටත් කන් දෙන්න. ගැඹුරු අවබෝධය ලබා ගන්න අභිධර්මයේ. එහෙනම් අන්න දැන් අපි ජාතිය ගැන සාකච්ඡා කළා. එහෙනම් ජාතිය ගැන ඔබට දැන් වැටහීමක් තියෙනවා. එහෙනම් ජාතිය ප්‍රත්‍යයෙන් තමයි මේ දුක් ගොඩ හටගත්තේ. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න ඕන මේ ඉපදෙච්ච නිසා තමයි මේ දුක් විඳින්න සිද්ධ වුනේ. දැන් දුක් විඳින අතර වීමක් තියෙනවා නම් කමක් නැහැ. දුක් විඳින ඉවරයක් නැතුව.
ඉපදිච්ච දවසේ ඉඳලම දුක් විඳින්නේ. සැප විඳිනවා කියලා අපි හිතාගෙන හිටිය බොරුවට. දුක් විඳිනවා වැඩිකමට අර ඉඳහිට පුංචි ආස්වාදයක් ආවම හිතුණා සැපයි කියලා ජීවිතේ. ඊට පස්සේ ජීවිතේ සුන්දරද මෙතරම් කියලාත් හිතුණා. අයි ඒකට හේතුව ඒ තරම්ම මූලාවටපත් වුණා, ඒ තරම්ම මෝහයටපත් වුණා ඒ ආස්වාද ඉස්සරහා. ඒ නිසා ජීවිතේ සැපයි කියලාමයි හිතුනේ. මේ මොහොත දක්වාම විඳිය දුක ගැඹුරින් බැලුවහම දුක තමයි හැමදාම ඉඳලා තියෙන්නේ. සැප විඳිනවා කියලා හිතාගෙන. ආස්වාදේ පස්සේ ගිහිල්ලා කොච්චර රාගෙන් දේශේ මොහෙන් දැවුනද? අපි හොඳයි අනිත් දුක් ගැන පසකින් දියමුකෝ. මොනවද? ඔය ලෙඩ දුක්, කරදර, අතුරු ආන්තරා, අපල උපද්‍රව, හදි හෝනියන් ඕ පසකින් දියමුකෝ. ආස්වාදයේ උදෙසා ඔබ රාගෙන් දේශෙන් මොහෙන් දැවුනා කියන එක පිළිගන්නවනේ. ඒ රාගයේ දේශේ මොහේ කියන්නේම ගින්දරක් කියලා දැනෙනවනේ. පේනවනේ. දැන් ඒ රාගයේ දේශේ මොහේ කියන ගින්දර යම් මට්ටමකට හරි නිවා ගත්තා නම් දැන් මහා ශාන්තියක් අත්විඳින ඔබ. අන නිවන් ශාන්තිය. එහෙනම් ඒ සියලු රාග දේශ මොහ නැසුනහම සදාතනික නිවන් ශාන්තිය උරුම වෙනවා. එහෙනම් මෙන්න මේ ಜಾතිය කෙරෙහි අපි පෙම්බැන්දෙයි. මෙන්න මේ ආස්වාදයේ කෙරෙහි පවතින මේ මුලාසහගත මානසිකත්වය හේතු කරගෙන මේ ආස්වාදයේ සැපයි කියලාමයි හිතුනේ. මොකද විඳින තරමක් දුක් විඳේ. එතකොට ඉඳ හිට අර රාග සම්පස්යෙන් ලැබපු වේදනාව මහා සැපක් කියලාමයි දැනුනේ. දැන් අප්‍රමාණ ගිනි ගන්නා පොලොක් තියෙනවා. හැම තැනම ගින්දර තියෙන්නේ පොළොවේ. මේ පොළොවේ දුවන මිනිහෙක් ඉන්නවා. අඩියක් පාසා දැවෙනවා. අඩියක් පාසා දැවෙනවා. අඩියක් පාසා දැවෙනවා. ඔහොම දුවනකොට එක තැනක් තියෙනවා ඊටාම සිසිල් තැනක්. අපි හිතමුකෝ නිකන් ඒක අයිස් වලින් හදපු යම්කිසි බිමක් තියෙනවා. හැබැයි එක අඩියයි මෙතන ගහන්න ලැබෙන්නේ. එක පාරයි අඩිය ගහන්න ලැබෙන්නේ. ඊළඟ වතාවේ ආපහු ගිනි ගොඩේ. මෙහෙම මේ ගිනි ගොඩේ දුවගෙන යනකොට ඉඳ හිට හම්බ වෙනවා මෙන්න මෙහෙම අර සීතල පොළොවක්. එක අඩියක් මේකේ ගහන්න ලැබෙනවා. එතකොට මහා සුවයක් දැනෙනවා. මොකද මෙතෙක් වින්ද අර තාපයත් එක්ක බැලුවාම අර සුළු මොහොතක ලැබෙන ඒ සිසිලස මහා සුවයක් කියලා දැනෙනවා. එතකොට යම්කිසි හිස් මිනිහෙක් මෙන්න මේ ගෞගානකින් පස්සේ එහෙම නැත්නම් ඈතින් ඈතට පිහිටිය මේ අප්‍රමාණ ගිනි ගොඩක් මැද්දේ අර තියෙන අර සිසිල් පොළවේ පය තියන්න එහෙම පය තියලා ලබන සිහිල ගැන ඇල්මේ උපදවලා ආශාව උපදවලා සතුට උපදවලා දැන් මොකද කරන්නේ? මේ ගිනි පොළවේ දුවනවා ඉමක් කොනක් නැතුව අර සිසිල් බිමක් මුණ ගැහි අද නැතුවට හෙට මුණ ගැහි දැන් නැතුවට තව මොහොතකින් මුණ ගැහි ගියේ හිත මොන අඥාන මිනිහෙක්ද බලන්න. ඒ ගිනි පොළවේ හොයනවා සිසිලසක්. මේ ආස්වාදය කියන්නේම ගින්දරක්. මේ සකල ලෝක සත්‍යයම දැවෙන ගින්දර බලන්න. ඔය බලන්න මේ මදහත් මේ ප්‍රශ්නේ දිහා බලන්න. ඔය අරගල කරන මිනිස්සුયો ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා දැන් මේ අරගල කරන්නේ. දැන් ජීවත් වෙන්න විදිහක් නැති උනේ මොකක් හරි කර්ම ප්‍රත්‍යක් නිසා හෝ තමන්ගේ අඥානකම නිසා හෝ කියලා කියමුකෝ. හැබැයි ඒ සියලු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුනේ මොකක් නිසාද? මේ ජීවිතේ හටගත්ත නිසා, ඉපදිච්ච නිසා. දැන් ඉපදිලා ක්‍රමානුකූලව මරණය කරා යනවා. දැන් අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ සියලු අනේක විද දුක්ඛ ස්කන්ධයන්ගෙන් නිදහස් වෙන්න. සියලු දුකෙන් සදාහටම නිදහස් වෙන්න. එහෙම අවස්ථාව ලැබිලා තියෙද්දී අපි ඒ අවස්ථාව දිහා බලන්නේ. අපි හොයන්නේ මොකද්ද? තව දුරටත් පුංචි ආස්වාදයක් තව හොයා ගන්න පුළුවන් ක්‍රමයක්. මේ පවතින මේ සුළු සුළු දුක්ඛයන් නිමා කරගෙන සදාතනික සැප විඳින්න ක්‍රමයක් අනාගතේ උදා වෙයි කියලායි දැන් හිතාගෙන ජීවත් වෙන්නේ. ඒ දවස අහිමි වෙයි කියලායි වරගල කරන්නේ.
ඒ කියන්නේ දැන් හිතේ තියෙන අදහසක් මෙහෙම අද දුක් විඳාට මම හෙට සැප විඳිනවා. මගේ හෙට දවස නැති කරා මේ පාලකයා කියලා. හෙට කියන්නේ තනිකරම සිහිනයක්. ඒ සිහිනයයි ඔබ ආස්වාදනය කරන්නේ. එහෙනම් අර ගිනි පොළවේ දුවනවා සිසිල් බිමක් හොයාගෙන. ඒ ගිනි පොළොවක් බව දැක්කා නම් ඒ බිමෙන් ඈත් වෙන්න පුළුවන්, ඉවත් වෙන්න පුළුවන්. අන්න එදාටයි සිසිලස මුණ ගැහෙන්නේ. ඒ මෝඩ මිනිසයාට ඒක තේරෙන්නේ නැහැ. ඒ මිනිසයා මොකද කරන්නේ? අර මහා ගිනි ගොඩේ දැවෙන මට්ටමට අර සියුම් ආස්වාදයක් මහා සැපක් වශයෙන් දැනෙනවා. මහා සැපක් වශයෙන් දැනෙනවා. සුළු ආස්වාදයක් මොකක් නිසාද? ඒ තරම්ම දුක්ඛ ස්කන්ධයකින් දැවෙනවා, තැවෙනවා මිනිස්සු. දැන් බලන්න අතේ 7-5ක් නැති අන්තිම දිලිඳු යාචකයට රුපියල් 100ක් විතර දුන්නොත් ඒ මනුස්සයාට මහා සතුටක් දැනෙනවා. මොකද ඒකට හේතුව අතේ 7-5ක්වත් නැහැ නිසා ඔහුට රුපියල් 100ක් මහා වටිනවා. හැබැයි හොඳට සල්ලි තියෙන මනුස්සයෙකුට රුපියල් 100ක් දුන්නාට වැඩක් තියනවද? නෑ. එහෙනම් අර ජීවිතේ කර්මානුරූපවත් විඳින්න වෙලා තියෙන දුක වැඩි වෙන තරමට අර ආස්වාදයේ පිළිබඳ තීව්‍ර ඇල්මක් උපදිනවා. එපමණක් නෙවෙයි ඒක ඒ අයට විතරක් නෙවෙයි අනිත් අයටත් එහෙමම තමයි. නමුත් ඒ අයට වැඩියෙන් මේක දැනෙනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාට ඒ වගේ අය බනහනක පැත්තකින් තියලා සංසාරෙම හොයන්නේ. ඒ අයට ගොඩක් වෙලාට බනහන්න බෑ. ඒකට හේතුව එයාගේ හිත ඇතුලේ ආස්වාදය හොයනවා දරුණුවටම මායя. ඒ නිසා පින්වතුනි මෙන්න මේ ධර්මය නොදැක්ක නිසා මේ යථාර්ථය තේරුම් ගන්න බැරි වෙච්ච ජනයා ඇත්ත ප්‍රශ්නේ පසක තියලා බොරු ප්‍රශ්නයක් පස්සේ ලුහු බඳිනවා. ඇත්ත තේරුම් අරන් මේ සසර දුකෙන් නිදහස් වෙන්න කියන එකයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවවාදය. එහෙනම් පින්වතුනි මේ අනේක විද දුක්ඛ ස්කන්ධයට හේතු එහෙනම් ජාතියයි. එහෙනම් ජාතිය තමයි මේ දුක්ඛ ස්කන්ධේ නිදාණය. එහෙනම් ජාතිය තමයි මේ දුක්ඛ ස්කන්ධේ සමුදය. එහෙනම් ජාතිය තමයි මේ දුක්ඛ ස්කන්ධේ හට ගැනීම ජාතිය. එහෙනම් ජාතියම තමයි මේ දුක්ඛ ස්කන්ධේ ප්‍රභවය. එහෙනම් අන්න දැනගන්නවා මේ ධර්මයට අනුකූලව ජාතිය සති ජරා මරණං හෝති ජාතිය අසති ජරා මරණං න හෝති. මේ ජරාවයි මරණයයි මේ ජරයි මරයි පවතින්නේ ජාතිය හේතු කරගෙන. ජාතිය නොපැවතුනා නම් ජරා මරණ නැත. එහෙනම් ජරා මරණ පවතින්නේ ජාතිය ඇති කල්හි. එහෙනම් ජාතිය ඇති කල්හි ජරමර වේ. ජාතිය නොමැති කල්හි අජරාමර වේ. එහෙනම් අන්න ජාතිය තමයි මේ ජරා මරණයන්ගේ හේතුව, නිදාණය, සමුදය, ප්‍රභවය. අන්න එහෙනම් ඒ අනුසාරයෙන් දැන් අපි මේ ධර්මයේ දැක්කා. දැන් අපි බලමු ඊළඟට මේ ජරා මරණය ඊළඟට අපි දැන් බලනවා මේ ජාතිය කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තාද? මේ ජාතියට හේතුව මොකද්ද? ඔව්. දැන් අපි ඊළඟට බලනවා එහෙනම් මේ දුක්ඛ ස්කන්ධය සම්පූර්ණයෙන්ම නිමා කරන මාර්ගය දැන් අපි තේරුම් ගන්න යන්නේ මේ. එහෙනම් අන්න සෝ ජරා මරණංච පජානාති. ජරා මරණ සමුදයංච පජානාති. ජරා මරණ නිරෝධංච පජානාති. යාච ජරා මරණ නිරෝධ සාරූපගාමිනී පටිපදා තංච පජානාති. තථා පටිපන්නෝච හෝති අනුධම්මචාරේ. අයං උච්චති භික්ඛවේ භික්ඛු සබ්බසෝ සම්මා දුක්ඛඛයා ය පටිපන්නෝ ජරා මරණ නිරෝධාය යනාදි වශයෙන්. අන්න භාගතුන් වහන්සේ දේශනා කරන එහෙනම් මෙන්න මේ ආකාරයෙන් දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි දැක්කේ. ඒ කියන්නේ මේ ජාතිය මේ ජරා මරණය හටගත්තේ කුමක් ඇති කල්හිද? ඒ ජරා මරණය නිරුද්ධ වන්නේ කුමක් නිරුද්ධ වූ කල්හිද? යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම් ධර්මයක් යම් හේතුවකින් සමුදය වෙනවා නම් ඒ හේතුව නිරෝධ වූ කල්හි ඒ ධර්මය නිරුද්ධ වෙනවා. ඒක තමයි න්‍යාය ධර්මය. එහෙනම් අන්න ඒ අනුසාරයෙන් දැනගන්නවා ඒ ආර්ය ශ්‍රාවකයා මේ ජරා මරණය හටගන්නේ මෙන්න මේ හේතුව නිසා. මේ ජරා මරණය පවතින්නේ මෙන්න මේ හේතුව නිසා.
මේ ජරා මරණය නිරුද්ධ වෙන්නේ මෙන්න මේ හේතුව මේ ප්‍රභවය නිරුද්ධ වීමෙන්. එහෙනම් ඊට අනුකූල යම්කිසි මාර්ගයක් ඇත්නම් ඒ මාර්ගය මෙන්න මේ ප්‍රඥා මාර්ගයයි. එහෙනම් මේ ආස්වාදයේ ජරා මරණ වශයෙන් දකින්න ඕන. ආස්වාදයේම ජරා මරණ වශයෙන් දකින්න ඕන. ආස්වාදයේම ජරා මරණ වශයෙන් දැක්කාම ආස්වාදයේම ජරා මරණ වශයෙන් දැක්කාම අන්න ආස්වාදයෙන් හිත නිදහස් වෙනවා. දැන් ආස්වාදයේ දකින්නේ අජරාමර වශයෙන් අද දකින්න. ඒකනේ මේ ගැටුම් ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. කන්න පුළුවන් එක කටයි කටවල් 100කට හොයන්නේ සල්ලි හම්බ කරන්න. ඇයි එහෙම හිතාගෙන එක කටකින් කෑවත් හිතාගෙන ඉන්නේ ඒ කට අමරණීය වෙයි කියලා. ඒ නිසා තමයි කොච්චර ලැබුණත් මදි රටේ සල්ලි කෝ. එහෙම හොයන්න වෙලා තියෙන්නේ ඇයි? අජරාමර වෙනවා කියලා හිතාගෙන. ජරා මරණ ගැන දන්නේ නැහැ වුන්. මොහොතක් පාසා ජරාවටපත් වෙනවා, දිරල යනවා. මරණය කරා ලං වෙනවා. ඒ ගැන කිසිම වැටහීමක් නැහැ. හිතාගෙන ඉන්නේ අජරාමර වෙනවා කියලා මුදල් එකතු කරගත්තාම. ඉතින් බලන්න ඕන ධර්මයේ නොදන්නා කමින් ඔවුන් දන්නේ අජරාමර වන ක්‍රමය. අජරාමර වෙන්න නම් මෙන්න මේ ආස්වාදයේ ජරා මරණ වශයෙන් දකින්න ඕන. ආස්වාදයේ දකින්නවා අද අජරාමර වශයෙන්. සමහර මිනිස්යන්ගෙන් අහනවත් එක්කයි අසාධාරණයෙන් හම්බ කරලා අයුක්ති සහගත අන්දමින් උපේලා ජීවත් වෙනකොට උඹලා ඔහම හැසිරෙන්නේ හරියට අජරාමර වෙන්නද කියලා. අහනවත් එක්කයි මිනිස්සු මේ බෞද්ධ රටේ. එහෙනම් ජරා මරණ අවසන් වෙන තැනයි අජරාමර පවතින්නේ. අජරාමර නිවන පවතින්නේ. එහෙනම් ජාති නිරෝධෝ ජරා මරණං නිරෝධාති. ජාතිය නිරුද්ධ වුණොත් තමයි ජරාව මරණය අවසන් වෙන්නේ. එතකන් තියෙනවා. එහෙනම් දැන් මේ ජීවිතේදීම ජාතිය අවසන් කරන්න ඕන. මේ ජීවිතේදීම. නැත්තම් මරණයක් තියෙනවා තව. දැන් මේ ජීවිතේදී ජාතිය අවසන් කරන්න අසමත් වුණොත් ඔබ ඒ කියන්නේ තව දුරටත් මරණේ බන්ධනේ නිදහස් නැහැ කියන එක. එහෙනම් දැන් මේ ජීවිතේදීම මේ ජාතිය ගැන තියෙන චන්දරාගය පහ කරන්න ඕන. ඒ කියන්නේ නැවත උපතක් ගැන ඇති ඇල්ම හිතින් සහ මුලින්ම දුර වෙලා යන්න ඕන. ආයි උපදින්න කැමති කියන්නේ ආයි දුක් විඳින්න කැමති, ආයි මිය යන්න කැමති කියන එක. ආයි ජරාවට මරණයටපත් වෙන්න කැමති කියන එක. ඒ ජරා මරණ අතර අප්‍රමාණ ශෝක පරිදේව දුක්ඛ දොමනස උපායාස අවිනිශ්චිත දුක් රසකට මුහුණ දෙන්න කැමති කියන එක. කුමකින් කුමක් වෙයිද කියලා කාටද කියන්න පුළුවන්. අර ගිනි පොළවේ සිසිල් තැනක් හොයමින් දුවනවා වගේ මේ භයානක ගිනි ගොඩේ සංසාරේ ඇවිදින ආස්වාදයක් හොයාගෙන අඥාන ජනයා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට එහෙනම් අන්න අපි දැක්කා එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ අනුසාරයෙන් ධර්මයේ දැක්කනම් මේ ජාතිය හටගන්නේ මෙන්න මේ හේතුවෙන්. මේ ජාතිය හටගන්නේ මෙන්න මේ මූලයෙන්. ජාතිය හේතුවක් දැන් අපි හොයනවා ඊළඟට. එන අන්නේ පටිසමුපාදේ දකින්න ජාතිය හටගන්නේ මේ හේතුවෙන්. එතකොට ජාතිය හේතුවෙන් හටගන්නවා මේ ජරා මරණ ඇතුළු දුක් රැස. එහෙනම් අන්න පේනවා සියල්ල හේතුඵල ධර්ම බව. ජරා මරණත් හේතුක ඵලයක් බව පේනවා. ඊළඟට ජාතියත් හේතුක ඵලයක් බව පේනවා. එහෙනම් දැන් ජරා මරණ අවසන් කරන්න නම් ජාතිය අවසන් වෙන්න ඕන. එහෙනම් ජාතිය අවසන් කරන්න නම් ඔව් නැවත විමසන්න ඕන. ඒ ජාතිය අවසන් කරන තැනටපත් උනොත් තමයි අයං උච්චති බික්වේ බික්කු සබ්බසෝ සම්මා දුක්ඛඛයා පටිපන්නෝ ජරා මරණ නිරෝධාය කියන තැනටපත් වෙන්නේ. ඒකේ සෝවාන් ඵලයටපත් වෙනවා කෙනෙක් උතුම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාම සියල්ල හේතුඵල බව. හේතුඵල ධර්මයක් මෙහි ක්‍රියාත්මක වෙන බව, හේතුඵල ධර්ම මෙහි ක්‍රියාත්මක වෙන බව මේ නාම රූප ඇසුරෙන් මේ නාම රූප සියල්ල ක්‍රියාත්මක වෙන්නේ මේ පටිසමුප්පාද ධර්මයේ ඇසුරෙන් බව තේරුම් ගත්තා නම් අන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා යාට. පටිච්ච සමුප්පාදය අවබෝධ වුණා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන එක තමයි. දෙකක් නෙවෙයි එකක්. ආර්ය වශයෙන් සත්‍ය හතරක් අවබෝධ වෙනවා. ආර්ය සත්‍ය වශයෙන්. ධර්ම වශයෙන් දෙකක් අවබෝධ වෙනවා. සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම කියලා. එහෙනම් අන්න එතකොට තමයි
එයා ඒ ධර්මයන්ට අනුකූලව ජීවත් වෙන අනුධම්මචාරී කෙනෙක් බවට පත් වෙන්නේ. අයං උච්චති එයා තමයි තථා පටිපන්නෝච හෝති අනුධම්මචාරී. ධර්මයට අනුකූලවම කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයට අනුකූලවම හැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි අනුධම්මචාරී කියන්නේ. අයං උච්චති බික්කවේ බික්කු සබ්බසෝ සම්මා දුක්ඛකයා ය පටිපන්නෝ ජරාමර නිරෝධාය. එහෙනම් අන්නයා මේ සියලු දුක් අවසන් කරන නිරෝධ මාර්ගයට පැමිණෙනවා. මේ ජරා මරණ අවසන් කරන අජරාමර නිර්වාණ මාර්ගයට පැමිණෙනවා. එහෙනම් අන්න ඊට පස්සේ ඒ භික්ෂුව තවදුරටත් දැන් නිවන් මාර්ගයට පැමිණියා මිසක් නිවන් මාර්ගය පූර්ණ කළා නෙවෙයිනේ. එහෙනම් නිවන් මාර්ගය පූර්ණ කරන්න තව වැඩ කොටසක් තියෙනවා. දැන් එතනින් එහා පැත්තට තවදුරටත් දැන් විමර්ශනය කරමින් ඉස්සරහටම යනවා. අතා පරං පරිවිමංශ මානෝ පරිවිමංශති. තවදුරටත් පරිවිමර්ශනය කරනවා. ඒ කියන්නේ ගැඹුරට විමර්ශනය කරනවා තවදුරටත්. ජාති පනායන් කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පබවා කිස්මින් සති ජාති හෝති කිස්මින් අසති ජාති න හෝති. තවදුරටත් විමර්ශනය කරන මේ ජාතිය කුමක් ඇති කල්හිද? මේ ජාතියේ නිධානය මොකක්ද? මේ ජාතියේ සමුදය මොකක්ද? මේ ජාතිය සකස් වීම කුමක්ද? කෙබඳුද? මේ ජාතියේ ප්‍රභවය කුමක්ද? ඒ හටගන්න මුල්ුනේ කුමක්ද? යනාදි වශයෙන් දකිනවා. එහෙනම් අන්න පේනවා එතකොට ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ. දැන් ඔන්න ඔය විදිහට විමර්ශනය කරන වෙන දේවල් හොයන්නේ නැහැ. අද අරේ මොකද්ද උනේ? රුසියාවට මිසයිල කීයක් වැදුනද? ගෝල්පේ සරගලේ දැන් කොහමද? කී දෙනෙක් මැරුණාද? කොච්චර ගෙවල් ගිනිගත්තද? කොච්චර ප්‍රශ්න කොටකට දැන් උත්තර ලැබුණාද? දැන් මේ කියන්නේ තමන්ගේ පාඩුවේ රටට හෙන ගහලා ගියත් පාඩුවේ ඉන්න කියන එක නෙමෙයි. මිනිස්සු සියලු දෙනා ධර්මයේ හැසිරෙනවා නම් අමුතෙන් අරගල කරන්න දෙයක් නැහැ කියන එක මේ කියන්නේ. හැම මිනිසෙක්ම නිරෝගී නම් මොකටද ඒ රටට රෝහලක්? ඒ නිසා නිරෝගී මිනිසෙක් වෙන්න අරගලේ පවතින ඔබේ රෝගී මනස තුල අන්නේ අරගලේ හඳුනා ගන්න විඥානයයි ප්‍රඥාවයි අතර සටන. එහෙම සටනක් පවතින්නේ මෙන්න මේ කාමී ආස්වාදයේ සැපයි කියන ඔබේ මනසේ අන්ධකාරය නිසා. මේ අරගලේ පවතින්නේ. එහෙනම් අන්නේ අනුසාරින් ධර්මයේ සොයන්න ඕන. වෙන දේවල් හොයලා වැඩක් නැහැ. මේ ජාතිය කුමක් හේතු කරගෙන පවතිනවද? මේ ජාතිය නිධානය මොකද්ද? මේ ජාති සමුදය මොකක්ද? මේ ජාතිය කුමක් ප්‍රභවය කරගෙන පවතිනවද? මෙන්න මෙහෙම සොයන්න ඕන. කිස්මින් සති ජාති හෝති කිස්මින් අසති ජාති නොහෝති යනාදි වශයෙන්.